අයබෝන් හොඳයි අපි පුතාලා අපි මූල්‍ය කළමනාකරණයේ පාඩමේ පළවෙනි වීඩියෝ එකකින් සාකච්ඡා කළා මූල්‍ය කළමනාකරණය කියලා කියන්නේ මොකක්ද ඊට පස්සේ මූල්‍ය කළමනාකරණයේ තියෙන ප්‍රධාන අරමුණු මොනවද ඒ වගේම ප්‍රධාන අරමුණට අමතරව තියෙන අතිරේක අරමුණු මොනවද කියන කාරණාවන් පිළිබඳව සහ ව්‍යාපාරික මූල්‍ය කළමනාකරණයේදී භාවිතා කරන ප්‍රධාන තීරණ දෙක මතකදී තීරණ දෙක එක තීරණයක් තමයි අරමුදල් සම්පාදනය කර ගැනීම පිළිබඳ තීරණ තියෙනවා ඒ වගේම අරමුදල් යෙදවීම පිළිබඳ තීරණ තියෙනවා අරමුදල් සම්පාදනය කිරීම පිළිබඳ තීරණ අපි ගත්තොත් එහෙම අරමුදල් සම්පාදනය කර ගැනීමේදී අපිට විවිධ වගකීම් ඇති වෙනවා අරමුදල් යෙදවීමේදී අපිට විවිධ වත්කම් ඇති වෙනවා ඒවා ශේෂ පත්‍රයකින් අපිට පෙන්눔 කරන්න පුළුවන් ව්‍යාපාරික අරමුදල් සම්පාදනය සහ අරමුදල් යෙදවීම කියන එක ඇත්තටම ශේෂ පත්‍රයකින් පෙන්눔 කරන්න පුළුවන් කාරණා දෙකක් අපි එතකොට ඒවා පිළිබඳව පහුගිය වීඩියෝ වලදී සාකච්ඡා කළා හොඳයි දැන් අපේ අද පාඩම තමයි මූල්‍ය කළමනාකරණයේ මූල්‍ය සම්පාදනය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ මූල්‍ය සම්පාදනය හරි ඒ කියන්නේ අරමුදල් නැත්නම් අපි කියනවා අපි මුදල් මූල්‍යණය කිරීම ඒ කියන්නේ මුදල් සොයා ගැනීම පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ ව්‍යාපාරයේ ආයෝජන කටයුතු වලට අවශ්‍ය කරන මුදල් අපි හොයා ගන්න ඕනේ. එතකොට මේ මුදල් සොයා ගැනීමේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් එක මාර්ග තියෙනවා. එක මූලාශ්‍ර තියෙනවා. විවිධ කාලයන් තියෙනවා. දැන් ව්‍යාපාරයකට අවශ්‍ය කරන අරමුදල් ප්‍රමාණය තීරණය කරන සාධක මොනවද? නේද? ව්‍යාපාරයකට අවශ්‍ය කරන අරමුදල් ප්‍රමාණය. හරි කොච්චර සල්ලි ඕනේද කියන එක තීරණය කරන සාධකය තමයි එකක් තමයි ව්‍යාපාරය විසින් ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වන ව්‍යාපෘති සංඛ්‍යාව. විශාල ව්‍යාපෘති, දිගු කාල ව්‍යාපෘති වගේ දේවල් ක්‍රියාත්මක කරනවා නම් ඒගොල්ලන්ට අවශ්‍ය කරන අරමුදල් ප්‍රමාණය වෙනස්. ඒ වගේම ව්‍යාපාරයේ තියෙන ප්‍රතිපත්ති වගේ දේවල්. දැන් කවදාකවත් ඒ ව්‍යාපාරේ ණයට ගන්නෑ. ණයට ගන්න නැත්නම් ඒගොල්ලෝ ගාව නිතරම වැඩිපුර මුදලක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ ව්‍යාපාරය විසින් පවත්වාගත යුතු ද්‍රව්‍යශීලතා මට්ටම වගේද ද්‍රව්‍යශීලතා මට්ටම කියලා කියන්නේ මුදල් තබාගත යුතු ප්‍රමාණය කියන එක. ඒ ද්‍රව්‍යශීලතා මට්ටම. ව්‍යාපෘති සංඛ්‍යාව ප්‍රතිපත්ති ඒ වගේම ද්‍රව්‍යශීලතා මට්ටම ඒ වගේම ව්‍යාපාරයේ තියෙන පරිමාණය වගේ දේවල් පුතේ. ව්‍යාපාරයේ පරිමාණය විශාලයි නම් විශාල ප්‍රාග්ධනයක් ඕනේ. ඒ වගේම ව්‍යාපාරේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය ඒ වගේම ව්‍යාපාරයේ භාවිතා කරන තාක්ෂණීය ප්‍රාග්ධන සූක්ෂමයි නම් යන්ත්‍රෝපකරණ වැඩිපුර තියෙන්නේ. ඒ වගේම මේ ව්‍යාපාරට අවශ්‍ය කරන ස්ථාවර වත්කම් ප්‍රමාණය නේද? ස්ථාවර වත්කම් ප්‍රමාණය ඒ වගේ මේ ව්‍යාපාරයකට අවශ්‍ය කරන අරමුදල් ප්‍රමාණය තීරණය කරන සාධක තියෙනවා. හරි? ඒ අරමුදල් ප්‍රමාණය තීරණය කළාට පස්සේ තමයි ඒක කුමන මාර්ගයකින් සම්පාදනය කරගන්නවද කියන එක තීරණය කරන්නේ. හරි අරමුදල් සම්පාදන මාර්ගයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු නෙමෙයි මේ තියෙන්නේ අවශ්‍ය කරන අරමුදල් ප්‍රමාණය තීරණය කිරීමේදී සලකා බැලිය යුතු කාරණා සම්පාදන මාර්ගය තෝරා ගන්නකොට දැන් අපි ඉස්සලා අපි මේක වර්ගීකරණ විදිය බලමුකෝ හරිද අපි බලමුකෝ ව්‍යාපාරික අරමුදල් සම්පාදන මේ මාර්ග ටික වර්ග කරන විවිධ ක්‍රම සහ විදි තියෙනවානේ දැන් මූල්‍ය සම්පාදන මාර්ග වර්ග කරන්න පුළුවන් පුතේ එක ක්‍රමයක් තමයි කාලය අනුව. හරි කාලය අනුව. අරමුදල් සම්පාදන මාර්ග වර්ග කරන්න පුළුවන් කාලය අනුව. කොහොමද කාලය අනුව වර්ග කරන්නේ? සමහර අරමුදල් සම්පාදන ක්‍රම තියෙනවා. ඒවා කෙටි කාලීන. ඒ කියන්නේ කෙටි කාලනයි කියලා කියන්නේ ඒවා ආපහු ගෙවන්න ඕනේ ඊටාම කෙටි කාලෙකින්. අවුරුද්දකටත් වඩා අඩු කාලෙකින් නැත්නම් අවුරුදු 2ක් අවුරුදු 3ක් වගේ ඒ වගේ කෙටි කාලෙකින් ගෙවන්න ඕනේ. සාමාන්‍යයෙන් අවුරුදු 5කට වඩා අඩු නම් සාමාන්‍ය මූල්‍ය කළමනාකරණදී කෙටි කාලය කියලා තමයි සැලකන්නේ. එතකොට දැන් උදාහරණයක් බැංකු අයිරාවක් ගත්තොත් ඒවා මාස 2-3 අවුරුද්ද ඒ වගේ කාලෙකින් ගෙවන්න ඕනේ. නේ? වාණිජ පත්‍රිකා මාස 3න් ආපහු කල්පිරුණාම ගෙවන්න ඕනේ. භාණ්ඩාගාර බිල්පත් මාස 3-6-9. ඒවා කෙටි කාලීන. ඒ කියන්නේ රජයේ පැත්තෙන් ගත්තොත් රජයේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරොත් ඒක ඒගොල්ලන්ට කෙටි කාල මුදල් සම්පාදන මාර්ගයක්. සමාගමක් නම් සමාගම වාණිජ පත්‍රිකා නිකුත් කරොත් ඒක කෙටි කාල ආයෝජන මාර්ගයක්. ඊට පස්සේ අනිත් එක තමයි පුතේ දිගු කාලීන මූල්‍ය සම්පාදන මාර්ග තියෙනවා. දැන් බැංකු ණය අයිරාව ගත්තොත් කෙටි කාලන බැංකු ණය ගත්තොත් දිගු කාලන.
නේ වාණිජ පත්‍රිකා නිකුත් කරොත් කෙටි කාල, ණයකර නිකුත් කරොත් කොටස් නිකුත් කරොත් දිගු කාල. ඒ කියන්නේ කොටස් ගත්ත මිනිහට ඒ කොටස් වල මුදල් ආපහු ගෙවන්නේ කම්පැනි ඈවර කරන දවස්. ඉතින් අපි දන්නේ කම්පැනි ඈවර කරන්නේ කවද්ද කියලා. කොටස් ගත්ත එක්කෙනාට හදිස්ස නම් එයා ඒ කොටස් ටික වෙන කාටට විකුණනවා මිසක් කම්පැනියෙන් සල්ලි ගන්න බෑ. කම්පැනි ඈවර කරනකම් ඉන්න ඕන. එතකොට මේ අරමුදල් සම්පාදන මාර්ග අපිට වර්ග කරන්න පුළුවන් කාලය අනුව කෙටි කාලද දිගු කාලද කියලා. ඊට අමතරව අපිට පුතේ වර්ග කරන්න පුළුවන් මූලාශ්‍රය අනුව. මූලාශ්‍රය නැත්නම් පරිසරය අනුව. අරමුදල් සම්පාදනය වෙන පරිසරය අනුව සමහර අරමුදල් ව්‍යාපාරය ඇතුළෙන්ම සම්පාදනය වෙනවා. ඒවට අපි කියනවා අභ්‍යන්තර මූලාශ්‍ර කියලා. සමහර අරමුදල් පිටින් සම්පාදනය වෙනවා. ඒවට අපි කියනවා බාහිර මූලාශ්‍ර කියලා. හරි එක්ක අභ්‍යන්තර අරමුදල් සම්පාදන මාර්ග තියෙනවා. නැත්තම් බාහිර අරමුදල් සම්පාදන මාර්ග තියෙනවා. දැන් බැංකු ණය, බැංකු අයිරාව ඒවා ඒ වගේම කොටස් නිකුත් කිරීම. දැන් සමහර අය හිතනවා කොටස් නිකුත් කිරීම අභ්‍යන්තරයි කියලා. කොටස් නිකුත් කිරීම කියන එක අභ්‍යන්තර නෑ. හරි ඒ කියන්නේ කොටස් ගන්නේ බාහිර මිනිස්සු. පස්සේ ඒගොල්ලෝ කොටස් හිමි වෙන එක ඇත්ත. නමුත් බාහිරට තමයි අපි කොටස් නිකුත් කරන්නේ. ඒතර ඒවා බාහිර ණයකර කියන්නේ බාහිර. කොටස් කියන්නේ බාහිර. බැංකු ණය කියන්නේ බාහිර. අයිරා කියන්නේ බාහිර. කල්බදු කියන්නේ බාහිර. කුලීපිට ගැනුම් කියන්නේ බාහිර. හැබැයි උදාහරණයක් විදිහට ගත්තාම පුතේ අපි අපේ ව්‍යාපාරයේ මුදලක් වියදම් නොකර සංචිත විදියට තියාගත්තොත් ඒක අභ්‍යන්තරය. අපි වියදමක් දරන්නේ නැතුව ඒ වියදම පොඩක් පරක්කු කරනවා ප්‍රමාද කරනවා. ප්‍රමාද කරොත් ඒක ඇවිල්ලා මොකද්ද අභ්‍යන්තරය. වර්ධ වියදම් ප්‍රමාද කිරීම කියන එක අභ්‍යන්තරය. ඒ වගේ ඒ අරමුදල් සම්පාදන මාර්ගයේ මේ විදියට අපිට අභ්‍යන්තර හෝ බාහිර කියලා වර්ග කරන්න පුළුවන්. හරි දැන් මේ දෙකම එකතු කරලා සමහරවිට විභාගෙදී ප්‍රශ්න අහනවා. අභ්‍යන්තර කෙටි කාලීනව තියෙනවා අභ්‍යන්තර දිගු කාලීනව තියෙනවා. උදාහරණයක් කියන්නේ දැන් සංචිතයක් වෙන් කරොත් අභ්‍යන්තර දිගු කාලීනව. හැබැයි වියදම් ප්‍රමාද කිරීමක් කරොත් ලයිට් බිල ගෙවන්න තියෙන 15 හැබැයි 30 වෙනිදා කල් తీරවන වියදම ප්‍රමාද කරොත් ඒක අභ්‍යන්තර කෙටි කාලීන. අපිම සල්ලි ඉතුරු කර ගැනීමක් කරන්නේ. දැන් බාහිරත් කෙටි කාලන තියෙනවා බාහිර දිගු කාලන. බැංකු අයරාව කියන්නේ බාහිර කෙටි කාලන එක. හැබැයි බැංකු ණය කියන්නේ බාහිර දිගු කාලන දෙක. නේ? කොටස් කියලා කියන්නේ බාහිර දිගු කාලන එක. ණයකර කියලා කියන්නේ බාහිර දිගු කාලන. වාණිජ පත්‍රිකා කියලා කියන්නේ බාහිර කෙටි කාලන. ඒ වගේ මේ දෙකම මික්ස් කරලත් අපිට පදනම හදා ගන්න පුළුවන්. ඊට අමතරව කාලය අනුව මූලාශ්‍රය අනුව ඊළඟට තව ප්‍රසිද්ධ පදනමක් තියෙනවා පුතේ අතරමැදියන්ගේ සහභාගීත්වය අනුව. අතරමැදියන්ගේ සහභාගීත්වය අනුව අපිම මහස්සි වෙලා අපේම දෙයක් මේ කියන්නේ අපේම කියන්නේ අතරමැදියෝ නැතුව අපේ දෙයක් අපි මුදල් කර ගන්නවා නම් ඒකට අපි කියනවා ඍජු මූල්‍ය කියලා. ඍජු මූල්‍ය සම්පාදන කියලා. දැන් කොටස් ඍජු මූල්‍ය. කොටස් බාහිර තමයි. නමුත් ඒක අපේ දෙයක් සල්ලි කර ගැනීමක් කර අපේ කොටස් සල්ලි කර ගැනීමක් කරන්නේ. කොටස් ණය කර ඒවා ඍජු අරමුදල් සම්පාදන මාර්ග කියලා සංචිත ඒවා ඍජු අරමුදල් සම්පාදන මාර්ග. හරි. අනිත් එක තමයි තව දෙනවා වක්‍ර අරමුදල් සම්පාදන මාර්ග වක්‍ර මූල්‍ය තියෙන පුතේ අතරමැදියෝ වෙතින් සම්පාදනය කරගන්න මුදල් අතරමැදියන්ගේ. දැන් බැංකුව අපිට මුදල් හොයලා දෙන අතරමැදිය. බැංකුව කියන එක කරන්නේ ජනතාවගේ සල්ලි අරගෙන ජනතාවගේ සල්ලි ආයෝජනය කරනවා. ව්‍යාපාර විසින් ණය ගන්නකොට ජනතාවගේ සල්ලි තමයි මේ ගන්න. කෙලින්ම ජනතාවගෙන් ගන්න තෝ බැංකුවකින් ගන්න. එතකොට ඒකට අපි කියනවා වක්‍ර මූල්‍ය කියලා. අතරමැදියෝ වෙතින් සම්පාදනය කරගන්න මුදල් වලට අපි කියනවා වක්‍ර මූල්‍ය කියලා. ඔය පදනම් තුන තමයි ඔයගොල්ලන්ගේ සිලබස් එකේ දාලා තියෙන්නේ. කාලය අනුව, මූලාශ්‍රය අනුව සහ අතරමැදියන්ගේ සහභාගීත්වය අනුව. ඊට අමතරව පුතේ මූල්‍ය සම්පාදන මාර්ග අපිට තව වර්ග කරන්න පුළුවන් පදනමක් දෙනවා. ඒකත් බොහොම ප්‍රසිද්ධ පදනමක්. ඒ තමයි හිමිකාරත්වය අනුව. හිමිකාරත්වය කියලා කියන්නේ අයිතිය අනුව. ව්‍යාපාරයට අයිති හිමි වෙනවද නැද්ද කියන කාරණේ මතත් අපිට වර්ග කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තාම ඒකේ තියෙනවා හිමිකරු ප්‍රාග්ධනයේ තියෙනවා. හිමිකරු ප්‍රාග්ධනයේ අනිත් එක තමයි ණය ප්‍රාග්ධනයේ තියෙනවා. ණය ප්‍රාග්ධනයේ තියෙනවා. දැන් ණයකර බැංකු ණය ඒවා වෙලා ණය ප්‍රාග්ධන. හැබැයි මතක තියාගන්න මේ හිමිකාරත්වය අනු වර්ගීකරණය වෙනකොට දිගු කාලීන ප්‍රාග්ධනය විතරයි ගන්න. හරි දැන් වෙළඳ ණය බැංකු අයිරාව ණය ප්‍රාග්ධනය කියලා සලකන්නේ දිගු කාලීන ප්‍රාග්ධනය විතරයි මේ හිමිකරු ණය කියලා බෙදන්නේ. දැන් සාමාන්‍ය කොටස් කියන්නේ හිමිකරු ප්‍රාග්ධනය. සංචිත කියලා කියන්නේ හිමිකරු ප්‍රාග්ධනය. වර්ණීය කොටස් ණයකර බැංකු ණය කියලා කියන්නේ ණය ප්‍රාග්ධනය. ඒ විදිහට මූල්‍ය සම්පාදන මාර්ග මේ විදිහට වර්ග කරන්න පුළුවන්. දැන් මූල්‍ය සම්පාදන මාර්ග මේ මූල්‍ය සම්පාදන මාර්ගවල පුතේ හැම එකේම වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. හැම එකේම වාසිය අවාසි තියෙනවා. අපි උදාහරණයක් විදිහට බලන්නකො මෙහෙම. දැන් අපි හිතමු මෙහෙම. දැන් කෙටි කාලීන අරමුදල් සම්පාදන මාර්ගවල වාසිය අහනවා. කෙටි කාල අරමුදල් සම්පාදන මාර්ග ශනිකව සම්පාදනය කරගන්න පුළුවන්. අයිරාවක් ගැන හිතන්නකො. ශනිකව ලබා ගන්න පුළුවන්. අප තියන්නේත් නැතුව සමහර අයිරා දෙනවා. ශනිකව ලබා ගන්න පුළුවන්. ද්‍රවශීලතාවය පිළිබඳ ගැටලු විසඳ ගන්න පුළුවන්.
හැබැයි ඒවා කෙටි කාලිනව පියවන්න ගියාම ව්‍යාපාරයේ ද්‍රව්‍යශීලතාවය අඩු වෙන්න පුළුවන්. නේ අනිත් එකේ කෙටි කාල අරමුදල් වල ඉපීමේ ශක්තිය අඩුයි. ඒ කියන්නේ ඉක්මනට යොදවලා ඉක්මනට මුදල් හොයන්න ඕනේ. හරි ඒවා ඉතින් අවදානම වැඩි කෙටි කාල අරමුදල් වල අවදානම වැඩි. දැන් දිගු කාල අරමුදල් ගන්නකොට කාලයක් ගත වෙනවා. බොහෝ වෙලාවට ඇපයක් එහෙම තියන්න වෙනවා. ඇප තියන්න වෙනවා. හරි. ඒතර ඒ වගේ අවාසි තියෙනවා. හැබැයි දිගු කාලීන ආයෝජන වල යොදවන්න පුළුවන්. පියවීමට දිගු කාලයකුත් හම්බ වෙනවා. ඒ දිගු කාල අරමුදල් සම්පාදන මාර්ගවල. අභ්‍යන්තර අරමුදල් සම්පාදන මාර්ග අභ්‍යන්තර කියන්නේ ව්‍යාපාර ඇතුළෙන්ම ගන්න දෙලා ආපසු ගෙවීම අනිවාර්ය නෑ. දැන් අපි අතමාරුවා කියලා ගන්නවා අම්මගෙන්. ආපස්සේ දෙන්නම් කියලා. අපි දෙන්නේ නෑ. දෙන්නේ නෑ. මහ බැංකුවට වගේ නෑ අපි අම්මට පස්සේ දෙන්නම් කියලා. නැත්තම් අම්මා අපෙන් සල්ලි ඉල්ල ගන්න. ඔය අපි ගාව යටිමඩි ගාපු සල්ලි තියනවා කියලා ඉස්කෝලේ යන කාලේ අම්මා දන්නවා. හදිසියකට අපෙන් ඉල්ල ගන්නවා පස්සේ දෙන්නම් කියලා. දෙන්නේ නෑ. අපි ඉල්ලුවාම අම්මා අහනවා ඔබට කොහෙන්ද මේ සල්ලි මම දීපුවමනේ. මම දීපුවා මං ගත්තාම මොකද වෙන්නේ කියලා. ඉතින් අපිට කට උත්තර නෑ නඩු තාමතරගේ බඩු තාමතරගේ. ඒ සල්ලි ඉල්ලුවාම කියනවා එදිනදා ඊළඟ දවසේ දෙන දේවල් වලින් කපා ගන්නවා කිලිවල. ඒ වලින් කපා ගනි කිලිවල. හරි ඒක නිසා අපි ඉල්ලන්නේ අභ්‍යන්තර ඒවා අපසු ගෙවන්න අනිවාර්ය නෑ. පිරිවැයත් අඩුයි කොස්ට් එක පොලියක් ගෙවන්නේ නැති තරම්. හරි අභ්‍යන්තර සංචිත වලට පොලිය ගෙවන්නේ නෑ. හැබැයි බාහිරේ වල පොලිය වැඩි. ඒ කියන්නේ ගෙවීම ස්ථාවර ගෙවීමක් සමහරට දෙනවා. වත්කම් මැපේට එහෙම තියන්න වෙනවා. ශනිකව සම්පාදනය කරගන්න බෑ. ඒ වගේ අවශ්‍යදායක දේවල් ඒක ඇතුළේ තියෙනවා. අතරමැදියන්ගේ සහභාගීත්වය අනුව ඍජු මූල්‍යය වක්‍ර මූල්‍යය කියලා තමයි බෙදෙන්නේ. ඍජු මූල්‍ය කියලා කියන්නේ අපේම මුදල අපි සම්පාදනය කරගන්න ඒවා පිරිවැය අඩුයි. ශනිකව සම්පාදනය කරගන්න පුළුවන් අපව ගෙවන්න ඕනේ නැහැ. වක්‍ර මූල්‍ය පිරිවැය වැඩි කාලයක් ගත වෙනවා. ඒ වගේම ආපසු ගෙවීම කියන එක අනිවාර්යයි. හිමිකාරත්වය අනුව ගත්තාම අයිතිකරුවන්ගෙන් ප්‍රාග්ධනය සම්පාදනය කරගත්තාම අපිට ස්ථාවර ගෙවීමක් කරන්න ඕනේ නැහැ. ලාභ තිබ්බොත් ගෙවනවා නැත්තම් ගෙවන්නේ. හැබැයි අවාසියක් තමයි පුතේ ව්‍යාපාරේ ඡන්ද බලය වෙනස් වෙනවා. ඒ කියන්නේ පරිපාලනමය වශයෙන් බලපෑම් ඇති වෙනවා. ඒකට අපි ණය ප්‍රාග්ධනය වැඩිපුර සම්පාදනය කරගත්තොත් මොකද වෙන්නේ? ණය වැඩි නම් මොකද වෙන්නේ? ණය වැඩි නම් අනිවාර්යෙන් ව්‍යාපාරය අඛණ්ඩ පැවැත්මකදී අහිතකර බලපෑම් එල්ල වෙනවා. මූල්‍ය වියදම් වැඩි වෙනවා. ව්‍යාපාරයේ තෝලනය කියලා කියන්නේ අයිතිකරු ප්‍රාග්ධනය ණය ප්‍රාග්ධනය අතර තියෙන අනුපාතය. මේක එකට එකක් වෙනවා. ඒ කියන්නේ අයිතිකරුවෝ රුපියලක් දානකොට ණයත් රුපියලක් තිබ්බොත් ඒකට කියනවා සමතෝලනය කියලා. යම් අවස්ථාවක ණය වැඩි වුණොත් අයිතිකරුවන්ගේ රුපියලකට ණය රුපියල් 2ක් විතර තිබ්බොත් ඒකට කියනවා පුතේ අදිතෝලනය කියලා. අතර අදිතෝලන තත්ත්වයක් ව්‍යාපාරට අනිවාර්යයෙන්ම හොඳ නැහැ. ව්‍යාපාරයේ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක, ඒ කියන්නේ මූල්‍ය ස්ථාවරභාවය කෙරෙහි එතෙන්දී අනිවාර්යෙන් බලපෑම් තියෙනවා. ඒක ඔබට පැහැදිලිව පේනවා ඇති මේ දැන් විභාගෙදී ප්‍රශ්නේ ඉන්නේ මොකද්ද? විභාගෙදී ප්‍රශ්නේ ඉන්නේ විවිධ මූල්‍ය සම්පාදන මාර්ග විවිධ පදනම් මත වර්ග කරන්න. ඒතර මේ විවිධ පදනම් මත වර්ග කරලා තියෙනවා. ඊට අමතරව මේවා වාසිය වාසි ලියන්න එනවා. ඍජු එකේ වාසි, වක්‍ර එකේ අවාසි, ඒ වගේ වාසිය වාසි ලියන්න එන්න පුළුවන්. සහ උදාහරණ ගොඩක් දීලා මේ වර්ගීකරණ අනුව ඒවා එක එක තැන් වලට දාන්න කියලා කියන්න පුළුවන්. හරි ඒ කියන්නේ යම් කිසි දෙයක් දැක්කහම කාලය අනුවද මූලාශ්‍රය අනුවද අතරමැදියන්ගේ සහභාගීත්වය අනුවද හිමිකාරත්වයද අනුව කියන එක මේ හඳුරගෙන වර්ග කිරීමේ හැකියාව අනිවාර්යෙන් දරුවන්ට තියෙන්න ඕනේ. ඒතොර මේවට අදාළ උදාහරණ දැනගන්න ඕනේ. හරි. හරි. එහෙනම් අපි ඉස්සලා ලියලා මේ අභ්‍යාස ටික කරමු බලන්න. ඉස්සලම අපි ලියමු. හරි. පුතාලා පෙන්නන්න පිටු අංක පිටු අංක පුතාලා පෙන්නන්න 5. ඒකේ තියෙනවා මූල්‍ය සම්පාදනය කියලා. බලන්න ව්‍යාපාරයකට අවශ්‍ය කරන මුදල් කොටස් දෙකයි. එකක් ස්ථාවර ප්‍රාග්ධන අවශ්‍යතා. අනිත් එක කාරක ප්‍රාග්ධන අවශ්‍යතා. මූල්‍ය සම්පාදන අවශ්‍යතා දෙකයි. එදිනදා වැඩවලට තියාගන්න කාරක ප්‍රාග්ධනයයි, දිගු කාල ආයෝජන වලට තියාගන්න ස්ථාවර ප්‍රාග්ධනය. උදාහරණ ලියන්න ස්ථාවර ප්‍රාග්ධන අවශ්‍යතාවලට ස්ථාවර වත්කම් මිලදී ගැනීම කියලා.
ස්ථාවර වත්කම් මිලදී ගැනීම. කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවලට ලියන්න පුතේ වෙළඳ තොග මිලදී ගැනීම නැත්නම් බඩු තොග මිලදී ගැනීම. බඩු තොග මිලදී ගැනීම. right. හරි. ඒතර මූල්‍ය සම්පාදන මාර්ග විවිධ පදනම් මත වර්ග කරන්න පුළුවන්. ඒ පදනම් වලට අපි යමු. පළවෙනි එක බලන්න කාලය අනුව ඒක ලියන්න කෙටි කාලීන අරමුදල් සම්පාදන මාර්ග. කෙටි කාලීන අරමුදල් සම්පාදන මාර්ග. කෙටි කාලීන අරමුදල් සම්පාදන මාර්ග. උදාහරණ බලන්න වෙළඳ ණය, සුරකුම් රහිත ණය, ලැබිය යුතු ණය සාධ්‍යකරණය ඒවා කෙටි කාලීනව. ඊට පස්සේ දෙවෙනි එක ලියන්න දිගු කාලීන අරමුදල් සම්පාදන මාර්ග. දිගු කාලීන අරමුදල් සම්පාදන මාර්ග. දිගු කාලීන අරමුදල් සම්පාදන මාර්ග. උදාහරණ තියෙනවානේ බැංකු ණය කොටස් නිකුත් කිරීමේ උදාහරණ. right. මූලාශ්‍රය අනුව බලන්න මූලාශ්‍රය අනුව පළවෙනි එකේ ලියන්න අභ්‍යන්තර අරමුදල සම්පාදන මාර්ග. අභ්‍යන්තර අරමුදල සම්පාදන මාර්ග. හොඳට බලන්න උදාහරණ සංචිත ආදායම් බදු වෙන් කිරීම, වියදම් ප්‍රමාද කිරීම, රඳවාගත් ඉපයුම්, වත්කම් විකිණීම අභ්‍යන්තර පුතේ අපේ වත්කමක් මුදල් බවට පත් කර ගන්නවා. කාරක ප්‍රාග්ධනය පාලනය කිරීම මේ ඔක්කොම අභ්‍යන්තර. right. ඊට පස්සේ ඊළඟ එක බාහිර අරමුදල් සම්පාදන මාර්ග. බාහිර අරමුදල් සම්පාදන මාර්ග. බාහිර අරමුදල් සම්පාදන මාර්ග. උදාහරණ දෙනවා බැංකුව අයිරා කල්බදු ණයකර කොමිස් කියලා තියෙන කොටස් නිකුතුව කියලා හදාන්න. එක කොටස් නිකුතුව කියලා හදාන්න. කොටස් නිකුතුව කියලා හදාන්න. හරිද? ඒ මූලාශ්‍රය අනුව ඊට පස්සේ පල්ලෙහා අභ්‍යාසයක් තියලා තියෙනව නේද? මං කිව්වේ ඕනනම් අපිට මෙන්න මේ පදනම් දෙකම එකතු කළා එකට කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? අභ්‍යන්තර කෙටි කාලන අභ්‍යන්තර දිගු කාලන. නැත්තම් බාහිර කෙටි කාලන බාහිර දිගු කාලන.
ඒ විදිහට කියන්නත් පුළුවන්. ඉතින් ඒ අනුව දැන් පල්ලෙහා අභ්‍යාසයක් දීලා තියෙනවා පුතාලට. ඒ අභ්‍යාසයේ තියෙන මූල්‍ය සම්පාදන මාර්ග දිහා බලලා ඒවා අභ්‍යන්තර කෙටි කාලීනද අභ්‍යන්තර දිගු කාලීනද බාහිර කෙටි කාලද බාහිර දිගු කාලද කියලා වර්ග කරන්න තියෙනවා. ඒතකොට ඒකට අදාළව ඒ වර්ග කරන්න අදාළ හෙඩින්ග්ස් ආපු වෙනම කොටස් ටිකක් අපිට එහා පැත්තේ වෙන් කළා තියෙනවා. කොටු හතරක්. ඒතර පුතාලා මොකද කරන්න ඕන වීඩියෝ එක පෝස්ට් කරලා අර කොටු හතරේ දාගන්න අභ්‍යන්තර කෙටි කාල අභ්‍යන්තර දිගු කාලේන බාහිර කෙටි කාල බාහිර දිගු කාල කියලා දාලා ඒ හෙඩින්ග්ස් වලට ඔතන තියෙන ඔය අභ්‍යාසයට අදාළ අංකෙ ලිව්වනම් ඇති. දැන් උදාහරණයක් ණයගැති මුදල් කලින් එකතු කර ගැනීම. හරි ණයගැතියන්ට වට්ටමක් දීලා කලින් එකතු කර ගන්නවා. ඒතර ඒකට අදාළ අංකය අභ්‍යන්තර කෙටි කාලද අභ්‍යන්තර දිගු කාලද කියලා දාලා ලියන්න. හරි. ඒ අභ්‍යාසය කරන්න. වීඩියෝ එක නතර කරලා අභ්‍යාසය කරන්න. වීඩියෝ එක නතර කරලා අභ්‍යාසය කරන්න. ඊට පස්සේ මම උත්තර කියන්නේ ඔයා ලියලා ඉවරනාට පස්සේ ආපහු වීඩියෝ එක ප්ලේ කරන්න. ඒතර උත්තර ටික යයි. හරි. දැන් මේ පුතාලා කරපු ඒ අභ්‍යාසයට පිළිතුරු තමයි දැන් අපි කියන්නේ. දැන් පුතාලා කොටු හතරේ දාගෙන ඇති හෙඩින්ග්ස් අතර අභ්‍යන්තර කෙටි කාලන අභ්‍යන්තර දිගු කාලන බාහිර කෙටි කාලන බාහිර දිගු කාලන කියලා හෙඩින්ග්ස් ටික දාගෙන ඇති. හරි. එමනම් දාමු. ණයගැති පළවෙනි එකේ තියෙන ණයගැති මුදල් කලින් එකතු කර ගැනීම කියලා. ඒ කියන්නේ ණයගැතියන්ට වට්ටමක් එහෙම දීලා ණයගැතියන්ගේ කලින් මුදල් එකතු කර ගන්නවා. ණයගැතියෝ කියලා කියන්නේ ව්‍යාපාරයට පරිබාහිර පාර්ශවයක්නේ. නේද? ඒතර බාහිර කෙටි කාලීන. රඳවාගත් ලාභ අභ්‍යන්තර දිගු කාලීන. සංචිතත් අභ්‍යන්තර දිගු කාලීන. ෂේවෙන් කිරීම අභ්‍යන්තර දිගු කාලීන. සාමාන්‍ය කොටස් නිකුතුව බාහිර දිගු කාලීන. බැංකු නොවන ණය බාහිර දිගු කාලීන. රජයේ මූල්‍ය ආධාරත් අනිවාර්යෙන් බාහිර දිගු කාලීන. මූල්‍ය කල්බදු බාහිර දිගු කාලීන. ආයෝජන උපලබ්ධ වීම අභ්‍යන්තර දිගු කාලීන. ඉදිරි දාතම චෙක් පතක් ලියනවා කියන්නේ පුතේ ඉදිරි දිනයක් යොදලා අද චෙක් එකක් ලියනවා කිය. ඉදිරි දිනයක් යොදලා අද ලියනවා චෙක් එකක්. එතකොට ඒක වියදමක් ප්‍රමාද කිරීමක් අභ්‍යන්තර කෙටි කාලීන. ආදායම් බදු වෙන් කිරීමත් අභ්‍යන්තර කෙටි කාලීන. අවුරුද්දකට සැරයක් නේ ආදායම් බදු ගෙවන්නේ. අඩමාන ණය වෙන් කිරීම අභ්‍යන්තර කෙටි කාලීන. වියදම් ප්‍රමාද කිරීම අභ්‍යන්තර කෙටි කාලීන. වෙළඳ ණය කියලා කියන්නේ බාහිර කෙටි කාලීන. ණයට බඩු ගන්නවා. සාධ්‍යකරණයත් බාහිර කෙටි කාලීන. ණයගෙතිව විකුණලා සල්ලි ගන්නවා. වාණිජ පත්‍රිකා බාහිර කෙටි කාලීන. කුලී පිට ගැනුම් බාහිර කෙටි කාලීන. අතිරික්ත වත්කම් විකුණුම් අභ්‍යන්තර කෙටි කාලීන. ණය හිමියන්ගේ මුදල් ගෙවීමට කල් ඉල්ලීම අභ්‍යන්තර කෙටි කාලීන. දිගු කාලීන සංචිත වෙන් කිරීම අභ්‍යන්තර දිගු කාලීන. අභ්‍යන්තර දිගු කාලීන.
right. ඊට පස්සේ හිමිකාරත්වය මත වර්ගීකරණය තමයි ඊළඟ එක. හිමිකාරත්වය මත වර්ගීකරණය. ඒකේ පළවෙනි එක ලියන්න හිමිකරු ප්‍රාග්ධනය. ව්‍යාපාරයේ හිමිකාරත්වය ලැබෙන පරිදි සිදු කරන ප්‍රාග්ධනය. හිමිකරු ප්‍රාග්ධනය. ව්‍යාපාරයේ හිමිකාරත්වය ලැබෙන පරිදි සිදු කරන අරමුදල් සම්පාදනය. උදාහරණ දෙන සාමාන්‍ය කොටස් සඳවාගත ලාභ. ඊට පස්සේ දෙවෙනි එක කියන්නේ ණය ප්‍රාග්ධනය. දෙවෙනි එක කියන්නේ ණය ප්‍රාග්ධනය. ණය ප්‍රාග්ධනය කියලා කියන්නේ ව්‍යාපාරයට අයිතියක් නොලැබෙන පරිදි සම්පාදනය කරගන්න දේවල්. ඔය ණය කර බැංකු ණය ඒවා ණය ප්‍රාග්ධනය. හරි. අපි දරුවනේ අයිතිකරු ප්‍රාග්ධනය මගින් මුදල් සම්පාදනය කරගන්නවද ණය ප්‍රාග්ධනය මගින් මුදල් සම්පාදනය කරගන්නවද කියන එක තෝරනකොට මේ දෙක එකක් තේරීමේදී අපි සලකා බැලිය යුතු කරුණු තියෙනවා. අපි සලකා බැලිය යුතු කරුණු තියෙනවා. හරි. අපි අයිතිකරුවන්ගෙන් සම්පාදනය කරගන්නවද ණය ප්‍රාග්ධනය සම්පාදනය කරගන්නවද කියන එක පිළිබඳව සලකනකොට සලකා බැලිය යුතු කරුණු තියෙනවා. මොනවාද ඒ සලකා බැලිය යුතු කරුණු වෙන්නේ? මොනවාද ඒ සලකා බැලිය යුතු කරුණු වෙන්නේ? හරි. එකක් තමයි ඒ සලකා බැලිය යුතු කරුණු තමයි අපේ ඡන්දයට වන බලපෑම. ඡන්දයට වන බලපෑම බලනවා. දැන් අපි ඡන්ද බලය දැනට ව්‍යාපාරයට වාසිදායක විදිහට නම් පවත්වාගෙන යන්නේ. අපි ආපහු සාමාන්‍ය කොටස් එහෙම නිකුත් කරොත් එහෙම පුතේ අනිවාර්යෙන් අපේ ඡන්ද බලය කියන එක වෙනස් වෙනවා. ඒක නිසා මෙතෙන්දී අපි අයිතිකරු ප්‍රාග්ධනයට වඩා ණය ප්‍රාග්ධනයට වැඩිපුර අවධානයක් දෙන්නේ ඡන්දයේ ඒ ලෙසම තියාගන්න ඕන. අනිත් එක තමයි ප්‍රාග්ධන තෝලණයට වන බලපෑම. තෝලණයට වන බලපෑම. මම පුතාලට කියලා දෙන්නම් ඉස්සරහට තෝලණය කියලා කියන්නේ මොකක්ද කියලා. තෝලණය කියලා කියන්නේ අයිතිකරු ප්‍රාග්ධනයේ ණය ප්‍රාග්ධනය අතර තියෙන සම්බන්ධය ළමයි. හරිනම් ණය රුපියලකට අයිතිකරුවන්ගේ රුපියලක් අනිවාර්යෙන් තියෙනවා. ඒ කියන්නේ එකට එක තමයි මේ අනුපාතය තියෙන්න ඕනේ. එකට එක තියෙනවා නම් මේක අපිට අපි කියනවා සමතෝලනයක් කියලා. හදිසි හරි මේක දෙකක් වුණොත් එහෙම එකට වඩා වැඩි වුණොත් එහෙම අයිතිකරුවන්ගේ රුපියලකට ණය රුපියල් දෙකක් වෙනවා. ඒකට අපි කියනවා අධිතෝලනයක් කියලා. අධිතෝලනයේ ව්‍යාපාරයට හොඳ නැහැ. ඒතර ණයහිමියන්ගේ බලය තමයි වැඩි වෙන්නේ. ඒතර අපි බලනවා දැනට තියෙන තෝලනයේ කොයි වගේද අයිතිකරු ප්‍රාග්ධනය වැඩියෙන් තියෙනවා නම් අපිට ණය ටිකක් ගන්න පුළුවන්. ඒතර තෝලනයට ඇති වෙන බලපෑම අනිවාර්යයෙන්ම අපි බලන්න ඕනේ. ඡන්දයට වන බලපෑම් බලන්න ඕනේ, තෝලනයට වන බලපෑම් බලන්න ඕනේ. ඊට අමතරව ළමයිනේ. ඊට අමතරව වත්කම් භාවිතය කෙරෙහි ඇතිවන බලපෑම, වත්කම් භාවිතය කෙරෙහි ඇතිවන බලපෑම. දැන් ණය ගත්තොත් වත්කම් ඇපේට තියන්න ඕනේ. එහෙම ඇපේට තියන්න අපිට වත්කමක් තියෙනවද? ඒ වත්කම ඇපේට තිබ්බහම ඒ වත්කම අපිට පාවිච්චි කරන්න පුළුවන්ද? ඒතර මේ වත්කම් භාවිතය සම්බන්ධයෙන් අපිට තියෙනා වූ බලපෑම් කොයි වගේද කියන කාරණාවන් පිළිබඳව අපි අවබෝධ කරගන්න ඕනේ. හරි. right. ඊට අමතරව තව බලන්න ඕන පුතා තව අතිශයම වැදගත් කාරණයක් තමයි පිරිවැය කියන කාරණය. පිරිවැය. හරි. පිරිවැය සාමාන්‍යයෙන් අපිට ලොකු පිරිවැයක් දරන්න බැරි නම් අපි අයිතිකරුවන්ගෙන් තමයි සම්පාදනය කරගන්නේ. නැත්නම් අපිට පුළුවන් පොලියට ගන්න. පිරිවැය. ඒ වගේම අරමුදල් අවශ්‍ය වෙන ප්‍රමාණය ගොඩාක් ලොකු මුදලක් ඕන නම් අයිතිකරුවන්ගෙන් සම්පාදනය කරගන්න බෑ. අපිට කොටස් එකතු කරනවා වගේ බාහිර මූලාශ්‍රයකට යන්න වෙනවා. ඒක කොටස් එකතු කරනවා කියලා කියන්නේ අයිතිකරු මූලාශ්‍රයක්. මේ සහ මේ අර දිගු කාලීනයි නම් අපිට බැංකු ණයකට වගේ දෙයකටත් යන්න වෙනවා. ඒතර අවශ්‍ය කරන අරමුදල් ප්‍රමාණයත් අපිට බලපානවා මේ අයිතිකරු ප්‍රාග්ධනයේද ණය ප්‍රාග්ධනයේද අපි ගන්නේ නැත්නම් කෙටි කාලීනද දිගු කාලීනද ප්‍රාග්ධනය ගන්න කියන එක තීරණය කරන සාධකයක්. හරි. එතකොට ඒ වගේ සාධක. ඊට පස්සේ අනිත් එක තමයි අරමුදල් අවශ්‍ය කාලය වගේ දේවල් පුතේ. දැන් අයිතිකරුවන්ගෙන් ගත්තොත් එහෙම ඒක ආපසු ගෙවන්න කාලයක් නෑ. කැමති කාලයකදී ගෙවත හැකියි. ණය ගත්තොත් නිශ්චිත කාලයක් නිශ්චිත දිනයක් අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට මෙන්න මේ වගේ කාරණා සලකා බලලා තමයි අපි සාමාන්‍යයෙන් අයිතිකරු ප්‍රාග්ධනය හෝ ණය ප්‍රාග්ධනය කියන දෙකෙන් එකක් තීරණය කරන්නේ. තේරෙනවද මම කියන්නේ පුතේ? හරි.
එමනම් අපි යමු අර අතිරේක සරහනක් තිබ්බයි අතිරේක සරහන දිහා බලන්න හොඳට ඔයගොල්ලෝ. ඒකේ තියෙන්නේ ණය මූල්‍ය නේද අයිතිකරු මූල්‍ය නේද කියන එක තෝරා බැලීමේදී සැලකිලිමත් යුතු කරුණු කිහිපයක්. හරි. දැන් ණය ගෙවන්නේ ස්ථිර දිනයක් තියෙනවා අයිතිකරුවන්ට සෙම ස්ථිර දිනයක් නැහැ. ණය වලට ස්ථිර පොලියක් ගෙවන්න ඕනේ අයිතිකරු ප්‍රාග්ධනයට එහෙම ස්ථිර පොලියක් ගෙවන්න ඕනේ නැහැ. ණය ප්‍රාග්ධනය ගත්තොත් ඒවා ආපහු පියවීමේදී ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. අයිතිකරු ප්‍රාග්ධනයේදී එහෙම ප්‍රමුඛතාවය දෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ණය ගත්තොත් බදු වලින් යම් කිසි නිදහසක් තියෙනවා. අයිතිකරු ප්‍රාග්ධනය ගත්තොත් එහෙම නිදහසක් නැහැ. right කලවනාකරුවන්ට විවිධ බලපෑම් එහෙම දෙනවා මේ ණය ප්‍රාග්ධන එහෙම ගත්තොත් ළමයි. හරි අනිවාර්යෙන්ම ගෙවන්න එපා. ඒතර කලමනාකරුවන්ට වැඩි පීඩනයක් එල්ල වෙනවා. හරි ඒක එච්චරම ලොකු ඉම්පෝටන්ස් එකක් නෑ. අයිතිකරු ප්‍රාග්ධනය ගන්නවද ණය ප්‍රාග්ධනය ගන්නවද කියන කාරණේ තීරණය කිරීමේදී සලකා බැලිය යුතු කරුණු වලදී. හරි ව්‍යාපාරයකට අවශ්‍ය කරන අරමුදල් ප්‍රමාණය තීරණය කිරීමේ සාධක ප්‍රමාණය කොච්චර මුදල් ප්‍රමාණයක් ඕනේද කියන එක. පළවෙනි එක ව්‍යාපාරයේ පරිමාව. පළවෙනි එක ව්‍යාපාරයේ පරිමාව. ව්‍යාපාරයේ පරිමාව. අවශ්‍ය ස්ථාවර වත්කම් ප්‍රමාණය. අවශ්‍ය ස්ථාවර වත්කම් ප්‍රමාණය. ස්ථාවර වත්කම් ප්‍රමාණය. අවශ්‍ය නැත්නම් කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය. කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය. ඒ වගේම අරමුදල අවශ්‍ය වන කාලය. අරමුදල අවශ්‍ය වන කාලය. නෑ පොඩ්ඩක් මට වැරදුනා පොඩ්ඩක්. ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් ප්‍රමාණය තීරණය කිරීමේ සාධක නේද පුතේ යන්නේ. හරි මෙන්න මෙහෙමයි ඒක ලියන්න ඕනේ. ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් ප්‍රමාණය තීරණය කිරීමේ සාධක එකක් ව්‍යාපාරයේ පරිමාව ලියලා නැත්නම් ලියා ගන්න. ව්‍යාපාරයේ පරිමාව. කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය. අවශ්‍ය ස්ථාවර වත්කම් ප්‍රමාණය. අර අපි ලියවනේ අරමුදල අවශ්‍ය කරන කාලය කියලා එක වැරදි. ඒ කියන්නේ ස්ථාවර ප්‍රාග්ධන අවශ්‍යතාවය, කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය, ව්‍යාපාරේ පරිමාව, ඊට පස්සේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සංඛ්‍යාව. ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සංඛ්‍යාව. ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සංඛ්‍යාව. ව්‍යාපාරයේ භාවිත කරන තාක්ෂණය. ව්‍යාපාරයේ භාවිත කරන තාක්ෂණي ප්‍රාග්ධන සූක්ෂමයි වගේ නම් වැඩිපුර ප්‍රාග්ධනයක් ඕන වෙනවා. ව්‍යාපාරයේ භාවිත කරන තාක්ෂණය. ව්‍යාපාරයේ මුහුණ දෙන අවදානම් ලොකු අවදානම් වලට මුහුණ දෙනවා නම් ගොඩක් වෙලාවට ඉතින් වැඩිපුර ප්‍රාග්ධනයක් තියාගන්න ඕනේ නේද? ව්‍යාපාරයේ මුහුණ දෙන අවදානම් මේ ස්වභාවය. ඊට පස්සේ අරමුදල් වල පිරිවැය අඩු වෙනම් වැඩි මුදල් ප්‍රමාණයක් සම්පාදනය කර ගන්නවා.
අරමුදල් වල පිරිවැය. right. ඒ ඇති එකට. ඊට පස්සේ කොතරම් අරමුදල් ප්‍රමාණයක් අවශ්‍යද යන තීරණය කළ පසු ඊළඟට පැන නගින්නේ ඒවා කෙසේ කුමන මාර්ග වලින් සම්පාදනය කරගන්නවාද යන්නයි. එය තීරණය කිරීමේදී පහත සාධක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. දැන් කොහෙන්ද මේ මුදල් සම්පාදනය කරගන්නේ කියන කාරණේ තීරණය කරනකොට බලන්න ඕන පළවෙනිම කාර්යය තමයි මොකක්ද දන්නවද? පිරිවැය. පිරිවැයදී අපි බලන්න ඕනේ අපේ ලාභාංශ මුදලයි පොලියයි ළමයි. ලාභාංශ මුදල අඩුයි නම් පොලියට වඩා අපි අයිතිකරුවන්ගෙන් සම්පාදනය කර ගන්නවා. ඒ කියන්නේ අවුරුද්දකට ලාභාංශ ගෙවන්න ඕන අයිතිකරුවන්ට 10%යි නම් ණයට ගත්තොත් 12%ක් ගෙවන්න ඕන නම් රුපියල් බිලියන ගාණක් අපි ණයට ගන්නවා නම් ওই වැඩි වෙන 2% කියලා කියන්නේ ලොකු කොස්ට් එකක්. ඒක නිසා අපි අනිවාර්යයෙන් මොකද කරන්නේ? ප්‍රාග්ධන සම්පාදන පිරිවැය බලනවා මෙහෙම ලියන්නේ. මෙහෙම ලියන්නේ. අරමුදල් සම්පාදන පිරිවැය පළවෙනි එක. අරමුදල් සම්පාදන පිරිවැය. ඔය විස්තරي බලන්න ළමයි. හොඳට විස්තරي කියවන්න. අරමුදල් සම්පාදන පිරිවැය. right ඊට පස්සේ අංක 2 අංක 2 ප්‍රාග්ධන තෝලනයට ඇතිවන බලපෑම. මේ තෝලනයට ඇතිවන බලපෑම බලන්න ඕනේ. අයිතිකරු ප්‍රාග්ධනය වැඩි නම් අපි නිකුත් කරන්නේ ණය ප්‍රාග්ධනය. ණය ප්‍රාග්ධනය වැඩි නම් අපි නිකුත් කරන්නේ අයිතිකරු ප්‍රාග්ධනය. ප්‍රාග්ධන තෝලනයට ඇතිවන බලපෑම. විස්තරේ බලන්න ඔයාලට තේරෙයි එතකොට. ඔය තියෙන ණය ප්‍රාග්ධනය හා අයිතිකරු ප්‍රාග්ධනය අතර සම්බන්ධය විමසා බැලිය යුතුයි කියලා තියෙනව නේද? එක් ප්‍රාග්ධනය වැඩිවීමේ වාසිය අවාසි තියෙනවා. ඊට පස්සේ අප තැබීමට ඇති හැකියාව. ඊට පස්සේ අප තැබීමට ඇති හැකියාව. අප තැබීමට ඇති හැකියාව. හතරවෙනි එක ව්‍යාපාරයේ අවදානම. ළමයි අවදානම වැඩි නම් ණය ගන්න යන්නේ නැහැ. අවදානම වැඩි නම් ණය ගන්න එකට මේ කියන්නේ අවදානම නේද? ණය ගැනීමට ඇති හැකියාව. මේ ව්‍යාපාරයේ අවදානම. ඊට පස්සේ ව්‍යාපාරයේ අවදානම හතරවෙනි එකට පස්වෙනි එක ව්‍යාපාරයේ ඡන්ද බලයට ඇතිවන බලපෑම පස්වෙනි එක. ව්‍යාපාරයේ ඡන්ද බලයට ඇතිවන බලපෑම. අපි අයිතිකරු ප්‍රාග්ධනය නිකුත් කරොත් තමයි ඡන්ද බලයට බලපෑම ඇති වෙන්නේ. ව්‍යාපාරයේ ඡන්ද බලයට ඇතිවන බලපෑම. right ඊට පස්සේ ඊළඟ ප්‍රාග්ධන වෙළඳපොලේ තත්ත්වය. දැන්ටත් කොටස් වෙළඳපොළ කඩාගෙන වැටිලා නම් අපි ආයෝජනය කරන එකේ තේරුමක්, ඒ කියන්නේ අපි කොටස් නිකුත් කරන එකේ තේරුමක් නැහැ විකිනෙන්නේ.
ප්‍රාග්ධන වෙළඳපොලේ තත්ත්වය. right ඊළඟ එක අවශ්‍ය අරමුදල් ප්‍රමාණය. ළමයි වැඩි නම් නේද අපිට කොටස් නිකුත් කිරීමක් බැංකු ණයක් වගේ දෙයකට යන්න වෙනවා. අඩු නම් බැංකු වෛරාවක් වගේ දෙයක් ඇති. අවශ්‍ය අරමුදල් ප්‍රමාණය. ඊට පස්සේ ඊළඟ එක අරමුදල් අවශ්‍ය වන කාලය. අරමුදල් අවශ්‍ය වන කාලය. අරමුදල් අවශ්‍ය වන කාලය. අරමුදල් අවශ්‍ය වන කාලය. right හරි පල්ලෙහා කෙටි ප්‍රශ්න වර්ගයක් තියෙනවා දරුවනේ කෙටි ප්‍රශ්න ටික කරන්න බලන්න කෙටි ප්‍රශ්න 10ක් තියෙනවා වීඩියෝ එක නතර කරලා කෙටි ප්‍රශ්න 10 කරන්න. වීඩියෝ එක නතර කරලා කෙටි ප්‍රශ්න 10 කරන්න. හරි දැන් ඊට පස්සේ පුතාලා වීඩියෝ කෝන් කරන්න ඇති. දැන් අපි බලමු කෙටි ප්‍රශ්න 10 උත්තර. ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල් ප්‍රමාණය තීරණය කරන සාධකයක් නොවන්නේ බදු ප්‍රමාණය. බදු ගෙවන්න මුදල් ණයට අරගෙන හරි ප්‍රාග්ධනය සම්පාදනය කරගෙන හරි බදු ගෙවන්නේ. right ඊළඟ ප්‍රශ්නට යමු. ව්‍යාපාරයකට අතිරේක ප්‍රාග්ධනය අවශ්‍ය වන්නේ භාණ්ඩ හා සේවා හදන්න, තොග ගන්න නේද? නව තාක්ෂණයට ඉහත එකක් හෝ කීපයක් නිසා. ඊළඟ සීමා සහිත සමාගමක අරමුදල් සම්පාදන මාර්ග නිවැරදිව තෝරන්න. අරමුදල් සම්පාදන මාර්ග නිවැරදිව තෝරන්න. කොටස් නිකුත් කිරීම හරි. රඳවාගත් ලාභ හරි. බාහිර ආයෝජන අරමුදල් සම්පාදනයක් නෙමෙයි පුතේ. රඳවාගත් ලාභ කොටස් නිකුත් කිරීම අතිරික්ත වත්කම් විකිණීම හරි. ඊට හතරවෙනි තුන්වෙනි එකෙත් බාහිර ආයෝජන තියෙනවා. පස්වෙනි හතරවෙනි එකේ කොටස් නිදහස් කිරීම තියෙනවා. කොටස් නිදහස් කිරීම කියලා කියන්නේ කොටස් වල මුදල් ගෙවලා ඉවර කරනවා කියන එක. ඒ අනුව ගත්තාම උත්තරය අංක 2. විකල්ප අරමුදල් සම්පාදන මාර්ග අතරින් තේරීමක් කිරීමේදී සලකා බලන සාධකයක් නොවන්නේ විකල්ප අරමුදල් සම්පාදන මාර්ග අතරින් තේරීමක් කිරීමේදී සලකා බලන සාධකයක් නොවන්නේ කළමනාකරණය. මුදල කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක වැදගත් වෙන්නේ. අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ගයේදී ඔය ඔක්කොම බාහිර ඊට කිසිවක් නොවේ. ඊළඟ ප්‍රශ්නේ ව්‍යාපාරයක එදිනෙදා අරමුදල් සම්පාදන අවශ්‍යතාවයක් සම්පූර්ණ කරගන්නේ කොහොමද කියලා අහනවා. බැංකු වෛරා පහසුකමක් ලබා ගැනීම මගින් විධිමත් ව්‍යාපාරයක්. අවිධිමත් ව්‍යාපාරයක් නම් අනිවාර්යයෙන්ම අතමාරු තමයි කරගන්නේ. ඒක තමයි ප්‍රායෝගික තත්ත්වය. පහත සඳහන් මූල්‍ය මාර්ග අතරින් අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ගයක් කොතරම්ද මට පැටලුණා. හරි පහත සඳහන් 9නේ. පහත සඳහන් මූල්‍ය සම්පාදන මාර්ග අතරින් අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ගයක් වන්නේ වත්කම් විකිණීම. වත්කම් විකිණීම. බාහිර මූල්‍ය සම්පාදන මාර්ගයේදී සාමාන්‍ය කොටස් නිකුත් කිරීම. හරි අපිට එනම් ඊළඟ කොටසට යමු අපි. හරි දැන් පුතාලා අපිට මේ පාඩමේ තා වැදගත් කොටසකට තමයි අපි අවිල්ලා තියෙන්නේ. ඒ කොටස තමයි
දැන් විකල්ප අරමුදල් සම්පාදන මාර්ග තියෙනවානේ. විකල්ප අරමුදල් සම්පාදන මාර්ග කිව්වහම ඕවා අභ්‍යන්තර වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් බාහිර වෙන්නත් පුළුවන්. හරි. එහෙම නැත්නම් මේවා පුතේ කෙටි කාලීන වෙන්නත් පුළුවන්, නැත්නම් මොකද්ද? දිගු කාලීන වෙන්නත් පුළුවන්. හරි. කෙටි කාල වෙන්නත් පුළුවන්, දිගු කාල වෙන්නත් පුළුවන්. හරිද? ඒ වගේම පුතාලා මේවා ඍජු වෙන්නත් පුළුවන්, වක්‍ර වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේවා අයිතිකරු ප්‍රාග්ධනය වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් ණය ප්‍රාග්ධනය වෙන්නත් පුළුවන්. මේ හැම එකෙම වාසිත් තියෙනවා, වාසිත් තියෙනවා. අභ්‍යන්තර වාසි තියෙනවා, අභ්‍යන්තර අවාසි තියෙනවා. බාහිර වාසි තියෙනවා, බාහිර අවාසි තියෙනවා. හරි. අපි බලමු එක් එක් මේ වගුව මාර වැදගත් තර තුනක් දාගන්න හොඳට කටපාඩම් කරගෙන යන්න. right. විවිධ අරමුදල් සම්පාදන මාර්ගවල වාසිය අවාසි. අභ්‍යන්තරයේ වල වාසි ලියමු අපි. පළවෙනි එක. ආපසු ගෙවීම අනිවාර්ය නොවේ. ආපසු ගෙවීම අනිවාර්ය නොවේ. ඊට පස්සේ ශනිකව සම්පාදනය කරගත හැක. ශනිකව සම්පාදනය කරගත හැක. පිරිවැය අඩුවීම, ලබා ගැනීම පහසු වීම, ආපසු ගියීමේ අවශ්‍යතාවයක් නොමැති වීම, ව්‍යාපාරයේ වගකීම් වැඩි නොවීම එකත් හරි. ව්‍යාපාරයේ වගකීම වැඩි නොවීම. හරි. අවාසි. විශාල මුදලක් සම්පාදනය කරගත නොහැකි වීම. විශාල මුදලක් සම්පාදනය කරගත නොහැකි වීම. ඒ වගේම ඇතුළේ තියෙන මුදල් පාවිච්චි කරාම අපේ ද්‍රව්‍යශීලතාවය අඩු වෙන්නත් පුළුවන් නේද? කාරක ප්‍රාග්ධන අවශ්‍යතා ගැටලු ඇතිවීම. නැත්නම් කාරක ප්‍රාග්ධන ගැටලු ඇතිවීම. එහෙම ලියන්න. කාරක ප්‍රාග්ධන ගැටලු ඇතිවීම. right. ඊට පස්සේ බාහිර වාසි බලමු. බාහිර වාසි විශාල අරමුදල් ප්‍රමාණයක් සම්පාදනය කරගත හැක. විශාල අරමුදල් ප්‍රමාණයක් සම්පාදනය කරගත හැක. ඒ වගේම ව්‍යාපාරයේ හිමිකාරත්වයේ පුළුල් කළ හැකි වීම. තව කට්ටියට ව්‍යාපාරයේ හිමිකාරත්වය දෙන්න පුළුවන්. ව්‍යාපාරයේ හිමිකාරත්වයේ පුළුල් කළ හැකි වීම. ඊට පස්සේ ව්‍යාපාරී කාරක ප්‍රාග්ධන ගැටලු ඇති නොවීම. එයා ඇතුලේ සල්ලි නෙමෙයිනේ අපි පාවිච්චි කරන්නේ නේද? ව්‍යාපාරී කාරක ප්‍රාග්ධන ගැටලු ඇති නොවීම. right. බාහිර අවාසි. බාහිර අවාසි. ආපසු ගෙවීමේදී ප්‍රමුඛතාවයේ දී යුතු වීම. ආපසු ගෙවීමේදී ප්‍රමුඛතාවයේ දී යුතු වීම. සපයා ගැනීමට වැඩි කාලයක් ගත වීම.
ඇතැම් විට අප සුරකුම අවශ්‍ය වීම. ඇතැම් විට අප කොන්දේසි ලබා දිය යුතු වීම. ඍජු මූල්‍ය. වාසි. ඕනෑම විටක සම්පාදනය කරගත හැකි. අපේ ඇතුලේ තියෙන සල්ලි වගේ තමයි අතරමැදිව නැතුව සම්පාදනය කරගන්න එක. ඕනෑම විටක සම්පාදනය කරගත හැක. පිරිවැය අඩුවීම. පිරිවැය අඩුවීම. කොන්දේසි වලට අඩත් වීමට සිදු නොවීම. කොන්දේසි වලට අඩත් වීමට සිදු නොවීම. right ඍජුව වල සීමා බලන්න. ලාභාංශ ගෙවීමට සිදුවීම. ලාභ වැඩි වර්ෂවලදී වැඩි ලාභාංශයක් ගෙවන්න ලාභාංශ ගෙවීමට සිදුවීම. ඊට පස්සේ ඉපයීමට සහ අපසු ගෙවීමට ඇති පෙළඹීම අඩුවීම. අම්මගෙන් ඉල්ලගත්ත සල්ලි ආයි දෙන්න තියෙන පෙළඹීම අඩුයි. ඉපයීමට සහ අපසු ගෙවීමට ඇති පෙළඹීම අඩුයි. right හරි වක්‍ර මූල්‍ය වාසි බලන්න. වක්‍ර මූල්‍ය කළමනාකරණයට බලපෑමක් ඇති නොවේ. يعني පරිපාලන බලපෑමක් නැහැ. පිටින් එන්නේ සල්ලි. ඒ වගේම හිමිකාරත්වයට බලපෑමක් ඇති නොවීම. හිමිකාරත්වයට බලපෑමක් ඇතිවීම. ඊට පස්සේ වක්‍ර මූල්‍ය අවාසි. විවිධ කොන්දේසි වලට අඩත් වීමට සිදුවීම. අතරමැදික්නේ සම්පාදනය කරගන්නේ. විවිධ කොන්දේසි වලට අඩත් වීමට සිදුවීම. ඊට පස්සේ ලබා ගැනීම දුෂ්කර වීම. සමහරව බැංකු ලෝන් වගේ නම් පුතේ ටිකක් ගන්න එක අමාරු වෙන්නේ. ලිපි ලේඛනයේම සකස් කළ කාලයක් යන ලබා ගැනීම දුෂ්කර වීම. right ඊට පස්සේ කෙටි කාලීන මූල්‍ය සම්පාදන මාර්ගවල වාසි බලමු. කෙටි කාලීන එකේ ෂණිකව ලබාගත හැකි වීම.
ඒ වගේම දිගු කාලීන බැඳීම් ඇති නොවීම. ගත්ත ගෙවුව ඉවරයි. දිගු කාලීන බැඳීම් ඇති නොවීම. අවාසි. ආපසු ගෙවීමේ කාලය අඩුවීම. ආපසු ගෙවීමේ කාලය අඩුවීම. ඒ වගේම විශාල මුදලක් සම්පාදනය කර ගැනීම දුෂ්කර වීම. ලොකු මුදලක් ගන්න බෑ ඉතින් ඇත්තටම. විශාල මුදලක් සම්පාදනය කර ගැනීම දුෂ්කර වීම. right දිගු කාලීනය වල වාසි බලමු. වාරික වශයෙන් පියවිය හැකි වීම. ටික ටික Tamanට සල්ලි තියෙන විදිහට පියවන්න පුළුවන්. වාරික වශයෙන් පියවිය හැකි වීම. ඒ වගේම වාරික වශයෙන් පියවිය හැකි වීම. ද්‍රවශීලතා ගැටලු කාරක ප්‍රාග්ධන ගැටලු ඇති නොවීම. අර එදිනෙදා පියවන්න තියෙන මුදලක් නෙමෙයි කාරක ප්‍රාග්ධන ගැටලු ඇති නොවීම. අවාසි දිගු කාලනිකේ අවාසි. අපසුරකුම අත්‍යවශ්‍ය වීම. අපසුරකුම අත්‍යවශ්‍ය වීම. දිගු කාලයක් පොලී හෝ ලාභාංශ ගෙවීමට සිදුවීම. දිගු කාලයක් පොලී හෝ ලාභාංශ ගෙවීමට සිදුවීම. ගෙවීමට සිදුවීම. right හිමිකරු මූල්‍ය කියන කොටසේ වාස්‍ය බලමු. හිමිකරු මූල්‍ය වාස්‍ය. ආපසු ගෙවීම අනිවාර්ය නොවීම. ආපසු ගෙවීම අනිවාර්ය නොවීම. නිශ්චිත ලාභාංශයක් හෝ පොලියක් ගෙවීමට සිදු නොවීම. නිශ්චිත ලාභාංශයක් හෝ පොලියක් ගෙවීමට සිදු නොවීම. නිශ්චිත ලාභාංශයක් හෝ පොලියක් ගෙවීමට සිදු නොවීම. right අවාසි ඡන්ද බලය වෙනස් වේ. ඡන්ද බලය වෙනස් වේ. ඡන්ද බලය වෙනස් වේ.
ඊට පස්සේ ව්‍යාපාරය තුල අවතෝලනයක් ඇති විය හැක. අවතෝලනය කියන්නේ අයිතිකරුවන්ගේ බලය වැඩි, අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය වැඩි. නැත්නම් ඒවට එක ලියන්න අමාරු නම් ඒක තේරුම් ගන්න අමාරු නම් පරිපාලන බලපෑම ඇති විය හැක. කළමනාකරන කටයුතු වලට පරිපාලන බලපෑම ඇති විය හැක. පරිපාලන බලපෑම ඇති විය හැක. right ඊට පස්සේ ඊළඟ එක ණය මූල්‍ය වාසී විශාල මුදලක් සම්පාදනය කරගත හැක. විශාල මුදලක් සම්පාදනය කරගත හැක. ඒ වගේම ඡන්දයට බලපෑම ඇති නොවීම. ඡන්දයට බලපෑම ඇති නොවීම. ඡන්දයට බලපෑම ඇති නොවීම. අවාසි වත්කම් අපේට තැබීමට සිදුවීම. වත්කම් අපේට තැබීමට සිදුවීම. ඒ වගේම ස්ථාවර ගෙවීමක් සිදු කළ යුතු වීම. පොලිය නම් ස්ථාවරව ගෙවන්න වෙනවා. ස්ථාවර ගෙවීමක් සිදු කළ යුතු වීම. right හරි ඔයාලට තේරෙනවා ඇතිනේ පුතා දැන් ඔතන එකම සෙල්ලමක් කියන්නේ හරිද සමහර දැන් එකක තියෙන වාසිය අනිත් එකේ අවාසිය කියලාත් ගන්න පුළුවන් නිතරම ඕකේ වාසිය හැදෙන්නේ අපතැබීමේ හැකියාව ආපසු ගෙවන්න තියෙන බැඳියාව ඉපීමේ ශක්තිය ඡන්දයට වන බලපෑම තේරෙනවා ඒවා අන්නේ දේවල් වාසිය හෝ අවාසිය විදියට බලපානවා සමහර ඒවල ඡන්ද බලය වෙනස් වෙනවා. සමහර ඒවල ඡන්ද බලය වෙනස් වෙන්නේ. සමහර ඒවට ස්ථාවර ගෙවීමක් වෙනවා. සමහර ඒවට ස්ථාවර ගෙවීමක් නැහැ. සමහර ඒවට අපතියන්න ඕනේ. සමහරට අපතියන් ඕනේ නැති එක වාසිය. තේරෙනවද මම කියන දේ? එකම වාසිය තමයි එහාට මෙහාට යන්නේ. ඒතරව පොඩ්ඩක් බලා ගන්න වෙනවා. හරි. ඒ දැන් අපි කතා කළේ ව්‍යාපාරික අරමුදල් සම්පාදනය පිළිබඳව. ඒ කියන්නේ මුදල් මූල්‍යන තීරණ නැත්නම් ව්‍යාපාරයට මුදල් ගෙන්වා ගැනීම පිළිබඳව තමයි අපි සාකච්ඡා කරේ. ගෙන්වා ගන්න විවිධ මාර්ග අපි වර්ගීකරණය කළා. අභ්‍යන්තර බාහිර ඍජු වක්‍ර නේද? කෙටි කාලන දිග කාලන අයිතිකරු ණය කියලා ඒ විදිහට වර්ග කළා. හරි. ඊට පස්සේ අපි බලමු මේ ගෙන්නගත්ත මුදල් අපි ආයෝජනය කරන විදිය තමයි ඊළඟ කොටසේ තියෙන්නේ. අපි ආයෝජන පිළිබඳව ඒ කියන්නේ ව්‍යාපාරයේ සතු මුදල් කෙටි කාලීන හෝ දිගු කාලන වත්කම් වල යෙදවීම එක්ක ව්‍යාපාරය තුල හරි පිටත හරි. හරි ව්‍යාපාරයේ සතු වත්කම් ව්‍යාපාරයේ තුල හෝ පිටත කෙටි කාලීන හෝ දිගු කාලන යෙදවීම තමයි මූලික වශයෙන්ම ආයෝජනය කියලා කියන්නේ. ඒතර ආයෝජන තීරණ අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට කෙටි කාලීන සහ දිගු කාලීන කියලා. දැන් කෙටි කාලීනව අපි ගන්නවා නම් අපි කාරක ප්‍රාග්ධනය සඳහා තමයි ආයෝජනය කරන්නේ. උදාහරණ ලියන්න වෙළඳ තොගය වෙළඳ තොගය ණය ගැතියෝ අතැති මුදල් කෙටි කාල සුරුකුම් පත්‍ර ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් වගේ දේවල් right ඊට පස්සේ දිගු කාලීන ආයෝජන තීරණ වලට උදාහරණ ලියමු ස්ථාවර වත්කම් දිගු කාලීන සුරුකුම් පත්‍ර
දිගුකාලීන සුරුකුම් පත්‍ර දිගුකාලීන සුරුකුම් පත්‍ර ව්‍යාපාරයේ නවීකරණය කිරීම ව්‍යාපාරයේ නවීකරණය කිරීම විවිධාංගීකරණය කිරීම විවිධාංගීකරණය කිරීම නැවත ස්ථාපනය කිරීම අර අලුත්දඩියා කළ ස්ථාපනය කරනවා කියන එක ඒව දිගු කාල තීරණ නැවත ස්ථාපනය කිරීම right ඊට පස්සේ ආපැත්තේ පිටුවේ question එකක් දෙනවා question එකට යන්න පුතේ ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා ආයෝජන තීරණ වැදගත්ය මේ ප්‍රකාශය පැහැදිලි කරනවා. ඇත්තටම ව්‍යාපාරයේ තුල තියෙන සීමිත මුදල් ටික අනවශ්‍ය පරිදි අපි වියදම් කළොත් අපිට ඕන නැති දෙයකට අනවශ්‍ය දෙයකට අපි වියදම් කළොත් එම් පුතේ ඇත්තටම අපිට ජීවිත කාලේ කරන්න පුළුවන් එකම ආයෝජනය වෙන්න පුළුවන්. එතනින් අපි අනිවාර්යෙන් හිර වෙන්න පුළුවන්. මෙහෙම ලියන්න. ව්‍යාපාර ආයෝජනයේ සඳහා ව්‍යාපාරය තුල පවතිනුයේ ආයෝජනය සඳහා ව්‍යාපාරය තුල පවතිනුයේ සීමිත මුදල් ප්‍රමාණයකි. සීමිත මුදල් ප්‍රමාණයකි. සීමිත මුදල් ප්‍රමාණයකි. එම නිසා විකල්ප ආයෝජන මාර්ග අතරින් හොඳම මාර්ගය විකල්ප ආයෝජන මාර්ග අතරින් හොඳම මාර්ගය තෝරාගත යුතු වේ. තෝරාගත යුතු වේ. තෝරාගත යුතු වේ. එසේ නොමැති වූවොත් එම මුදලේ ආවස්තික පිරිවැය ඉහළ යයි. එම මුදලේ ආවස්තික පිරිවැය ඉහළ යයි.
හරි ඒකෙම ඊටාම වැදගත් ප්‍රශ්නයක් දෙවෙනි කොටස තියෙනවා බලන්න යම් ආයතනයක් තමන්ගේ මුදල් ස්ථාවරවත්කම් වල ආයෝජනය කරනකොට සැලකිලිමත් වෙන කරුණු හතරක් නම් කරන්න කියලා තියෙනවා. තමන්ගේ මුදලක් ස්ථාවරවත්කමක ඉඩමක මොහක හරි ස්ථාවරවත්කමක ආයෝජනය කරනකොට සැලකිලිමත් වෙන කාරණා හතරක්. තමයිනේ අපි බලන්න ඕනේ මේ වත්කමේ ද්‍රවශීලතාවය. ඒ කියන්නේ මේ වත්කම විකුණලා අපිට ඉතා ඉක්මනට ආයි සල්ලි ගන්න පුළුවන්ද කියන කාරණේ බලන්න ඕනේ. ලියන්නේ ද්‍රවශීලතාවය. ද්‍රවශීලතාවය. ඒ වගේම නීත්‍යානුකූල බව. අපිට මේ වත්කම රටක තියෙන නීති අනුව නීත්‍යානුකූල දෙයක්ද කියන්නේ. නිදානයකින් ගොඩගත්ත දේවල් අපිට ගන්න බෑනේ වත්කම් ගන්නවා කියලා. අහු වුණොත් රාජසන්තකේ සල්ලිත් නැහැ, ගත්ත දේවලුත් නැහැ. නීත්‍යානුකූල භාවය, ද්‍රවශීලතාවය, වගේම ලාභදායකත්වය. ආපහු අලෙවි කරනකොට තියෙන ලාභදායකත්වය. ලාභදායකත්වය. වගේම ආයෝජනයේ පිරිවැය. ආයෝජනයේ පිරිවැය. ඒ වගේම ආයතනයේ ප්‍රතිපත්ති. දැන් සමහරු කියන්නේ අපි මස් කන්නේ නැහැ කියලා කියන්නේ. හැබැයි ඒගොල්ලෝ හොදි කනවා. මස් කන්නේ හොදි කනවා. හරිද? ඒ මස් හොදි කනවා. ආයතනයේ ප්‍රතිපත්ති. ඊට පස්සේ ඊළඟ එක අවිනිශ්චිතතා. රටේ පරිසර සාධකවල තියෙන අවිනිශ්චිතතා. අවිනිශ්චිතතා. හරි. හොඳයි. එhmenan අපි ඊළඟ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරමු පුතාලා අපි අරමුදල් සම්පාදනය සහ අරමුදල් යෙදවීම කියන එක ශේෂපත්‍රයකින් කොහොමද පෙන්වන්නේ සහ කාරක ප්‍රාග්ධනය ව්‍යාපාරික කාරක ප්‍රාග්ධනය පිළිබඳව අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. right? ආයුබෝවන්.